දස රජ දහම් රජයන දැහැමි රජ අනුහසින සාමය සෙත් සෞභාග්‍යය උදා කරමින් ලෝතුරු ගුණ වෙලෙන අමාදම් සිසිලස සිරිලක දසත ගලා ඒවා බුදු සරණ වේවා ධම් සරණ වේවා සංඝ සරණ වේවා ඔබ සියලු දෙනාටම සිදුවත් බෝසතාණන් වහන්සේ මෞකුස පිළිසිඳ ගැනීම සිදුවත් කුමරු ගිහිගෙයින් නික්මීම පස්වග තවුසන් උදෙසා අප මහා තිලෝගුරු සම්බුදු පියාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම බුද්ධ පරිනිර්වාණයෙන් පසු ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ආදී ආගමික ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සහිත ඇසළ පුරපසළොස්වක පොහෝ දිනය අදයි මේ පාරුෂිද්ධ වූ අති උතුම් ඇසළ පුන් පොහෝ දිනේ අප බලාපොරොත්තු වන්නේ අතිගරු ජනාධිපතිතුමන්ගේ ජනාධිපති ආර්යාශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ආශිර්වාදයෙන් සෑම පුරපසළොස්වක පොහෝ දිනකම අරලියගහ මන්දිරයේ සිට ප්‍රඥා සම්පන්න දැහැමි ජන සමාජයක් බිහි කිරීමේ සත් අරමුණින් ඔබ හමුවට රැගෙන එන අමා දම් සිසිලස ධර්මදේශනා මාලාවේ 125 වන ධර්මදේශනය ඔබ හමුවට පමුණුවන්නටයි. අපි ඊටාම ගෞරවයෙන් අතිගරු ජනාධිපතිතුමන්ට ආරාධනා කරනවා බුදුන් විශේෂෙහි පහන් දල්වා මල් පූජා කොට අද ධර්මදේශකයන්න් වහන්සේට දැහැත් වට්ටියක් පූජා කොට ධර්මදේශනය සඳහා ආරාධනා කරන්නට කියලා. පුද්ගලයා සංවර්ධනය සඳහා ඔහුට ශ්‍රද්ධාව පමණක් නොව ප්‍රඥාවද ලබා දිය යුතුය. ඒ සඳහා මාපිය, දූ දරු, අඹුසැමි, ගුරු සිසු, සේව්‍ය සේවක, පාලක පාලිත ආදී සෑම සබඳතාවක්ම වර්ධනය කොට වෛරය තුරන් කිරීම මාගේ අරමුණ යන්නේ අතිගරු ජනාධිපතිතුමන් සඳහන් කළා. චතුරාර්ය සත්‍ය ධර්මයේ නම දේවා. අතිගරු ජනාධිපතිතුමන් අද ධර්මදේශකයන්න් වහන්සේට දැහැත් වට්ටියක් පූජා කොට ධර්මදේශනය සඳහා ආරාධනා කළා. සුපින්වත්නි ඔබ දන්නවා මහරහතුන් වැඩි මඟ ඔස්සේ ලිපි පෙළ රචනා කරමින් උන්වහන්සේගේ සදහම් මඟ ඒ සදහම් ආශිර්වාදය ලබන්නට අද මොනතරම් දුරට රටේ අපේ සදහැවතුන් පෙළ ගැහිලා ඉන්නවද කියලා. කෙසේ හෝ උන්වහන්සේ මෙවැනි සජීව ධර්මදේශනාවක් සඳහා කිසිම අවස්ථාවක වැඩම කොට නැහැ. නමුත් අතිගරු ජනාධිපතිතුමන් බුදුදහමේ චිරස්ථිතිය උදෙසාත් එය රැක ගැනීම උදෙසාත් රාජ්‍ය අනුග්‍රහය ලබා දීමේ විශිෂ්ටත්වය පළ කරමින් එතුමන්ගේ ජීවිත ආශිර්වාදයෙන්ම සදහම් මඟ යමින් රටට ධර්මදේශනා මාලාවක් අඛණ්ඩව ඉදිරිපත් කොට ඇති වකවානුවක උන්වහන්සේත් ගෞරවයෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ ආරාධනය පිළි අරගෙන අද මේ විහාරස්ථානයක් වන් අරලියගහ මන්දිරයේ ධම් සභා මණ්ඩපයට වැඩම කළා. අප දැන් සාදුකාර පවත්වා උන්වහන්සේට ධර්මදේශනය සඳහා ආරාධනා කරමු. අවසරයි ගෞරවාර්හ රාජගිරියේ ආර්ය ඥාන ස්වාමින් වහන්සේ. අප උන්වහන්සේගෙන් අද මේ ධර්මදේශනාව තුළ අප තුළ පවතින මහත් වූ ගැටලුකාරී තත්වයකට පිළිතුරක් අපේක්ෂා කරමු. අපේ හාමුදුරුවන් වහන්සේ අද මුළු මහත් සමාජය තුළම බොරුව පැතිරිලා තිබෙනවා. බොහෝ දෙනා අපේ සෑම සමාජ සංස්ථාවකම බොරුවෙන් කටයුතු කරන ආකාරය ප්‍රකට වුණු තැන් තියෙනවා. එහෙන් දකින්න තියෙද්දිත් විමසා බලා සත්‍ය අවබෝධ කරගන්නට ඕනෑ තරම් ඉඩකඩ තියෙද්දිත් ඒ සියල්ල බොරුවෙන් වහන්නට උත්සාහ කරනවා. ඒක මොනතරම් බරපතලද කියනවා නම් අපි දැකලා තියෙනවා අපේ හාමුදුරුවනේ සමහර වෙලාවට ආගමික නායකයින් පවා රහත් වෙලා සෝවාන් වෙලා යයි පවසන අවස්ථා පවා තියෙනවා. මේ බොරුව මොනතරම් අගතිගාමීද? මේ බොරුව පැතිරීම අපේ සමාජය මොනතරම් ආපස්සට රැගෙන යනවද? නිවි සැනහීමට ඒක මොනතරම් බාධාවත්ද? අප
සාදුකාරයක් දෙන්න. උතුම් වූ පංචශීලය සමාදන් වීම සඳහා ශබ්ද නගලා නමස්කාරය කියන්න. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමබන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා. ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා. ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. එපින්වත් ජනාධිපතිතුමන්, මහින්ද රාජපක්ෂ මැතිතුමන්, එවගේම ශිරන්ති රාජපක්ෂ ජනාධිපති මැතිනිය ඇතුළු පිංගතුනි, අපේ මහත්මයා අපෙන් ප්‍රශ්නයක් විමසීමක් සිද්ධ කළා. යමෙක් තමන්ගේ අධිගමයන් ප්‍රකාශ කරද්දි සමාජය තුළ යම් යම් අකයුතු ආකාරයෙන් එවැනි කටයුතු ප්‍රකාශයන් සිද්ධ වෙනවායි කියන කාරණය. අධිගමයන් කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ උතුම් ධර්ම මාර්ගය තුල ගමන් කරලා
මේ උතුම් ආර්යෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර ආර්යෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ භාවයට පත් කරගෙන සම්මා ඥානයන් සකස් කරගෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵලයන්ට යමෙක් පත්වීම. එනිසා යමෙක් සමාජය තුළ අධිගමයක් ප්‍රකාශ කරනවා නම් මම සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක් සකෘදාගාමි ඵලයට පත්වෙච්ච කෙනෙක් අනාගාමි ඵලයට පත්වෙච්ච කෙනෙක් රහත් ඵලයට පත්වෙච්ච කෙනෙක් කියලා යමෙක් අධිගමයන් ප්‍රකාශ කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හේතුන් 4ක් නිසා එයා අධිගමයන් ප්‍රකාශ කරනවා කියලා. ඒ හේතුන් 4න් පළවෙනි හේතුව තමයි අධිමාන්‍ය නිසා එයා ප්‍රකාශ කරනවා මම සෝවාන් වෙච්ච කෙනෙක් මම රහත් වෙච්ච කෙනෙක් කියලා. අධිමාන්‍ය නිසා. දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෝහය නිසා. මෝහය කියන්නේ මෝඩකම නිසා එයා ප්‍රකාශ කරනවා මම සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක් මම රහත් ඵලයට පත්වෙච්ච කෙනෙක් කියලා. තුන්වෙනි කාරණේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානසික රෝගීභාවය නිසා එයා ප්‍රකාශ කරනවා මම සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක් මම රහත් ඵලයට පත්වෙච්ච කෙනෙක් කියලා. එතකොට හතරවෙනි කාරණේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා අවබෝධය තුලින්ම ප්‍රකාශයට පත් කරනවා මම මේ උතුම් අධිගමයන් සාක්ෂාත් කරපු කෙනෙක් කියලා පින්වතුනි. ඒ නිසා සමාජය තුල යමෙක් අධිගමයන් ප්‍රකාශ කරද්දී අපි මේ කාරණා හතරටම දාලා ඒ පුද්ගලයාව විමසීමට ලක් කරන්න වෙනවා. මොකද මේ කාරණා හතර නිසාම පින්වතුනි යමෙක් අධිගමයන් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පින්වතුනි මේ ලෝකයට පහළ වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය කියන ධර්මය අපිට මේ ලෝකයේ සත්වයාට කියලා දෙන්නමයි. සාරා සංක කල්ප ලක්ෂ ගානක් අප්‍රමාණ දසපාර්විතා ධර්මයන් පූර්ණ කරලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ කුමක් සඳහාද? මේ උතුම් චතුරාර්ය සත්‍ය ලෝකයට දේශනා කරන්න. අද වැනි ඇසළ පුන් පසළොස්වක පොහේ දවසක තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් චතුරාර්ය සත්‍ය මේ ලෝක සත්වයාට දේශනා කළේ. එනිසා පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිරේතුරුවම දේශනා කළා තියෙනවා කාරණා තුනකින් අපි පරිපූර්ණ නම් ඔබට මේ ජීවිතේදී මේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් ලබන්න කියලා පුළුවන් කියලා. මොනවාද කාරණා තුන? පළවෙනි කාරණය සද්ධාව. දෙවෙනි කාරණය තමයි වීරය. තුන්වෙනි කාරණය තමයි හිරියොතප්. ඒ කියන්නේ ලැජ්ජාව බය කියන කාරණා දෙක පිංගතුනි. එනිසා අපි තුල මේ කාරණා තුන තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතේදීම අපිට මේ උතුම් චතුරාර්ය සත්‍ය දකින්න අවබෝධ කරගන්න පුළුවන් කියලා. එනිසා මුල් කාරණය තමයි සද්ධාව කියන කාරණය පිංගතුනි. එනම් මේ සද්ධාවේ හේතුඵල ධර්මයක් නිසාමයි වීරය අපි තුල සකස් වෙන්නේ. කුමක් සඳහා වීරයද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ගමන් කිරීම කෙරෙහි වූ වීරය. සද්ධාව සකස් වෙච්ච කෙනා තුල වීරය සකස් වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන කෙනා තුල ලැජ්ජාව බය දෙක හිරියොතප් සකස් වෙනවා. කුමක් කෙරෙහිද හිරියොතප් සකස් වෙන්නේ? නැවත සතර අපායට වැටෙන්න තියෙන ලැජ්ජාව බය ඇති වෙනවා පිංගතුනි. මොකද අපි මේ ජීවිතේ තාම සෝවාන් ඵලයට පත් වෙලා නැත්තම් ඒ කියන්නේ අපි මරණයෙන් පස්සේ සතර අපායට විවෘතවයි ඉන්නේ පිංගතුනි. සතර අපායට විවෘතවයි ඉන්නේ. අවසාන සකස් වෙන්නා වූ චුතිසිතේ ලෝභසිතක්, ද්වේෂසිතක්, මෝහසිතක් ඇති වුණොත් අපි අනිවාර්යයෙන්ම ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර අපාය උපතකට වැටෙනවා කියලා. එනිසා මේ සතර අපායෙන් මිදෙන්න නම් අපි අනිවාර්යයෙන්ම මේ ජීවිතේ මේ උතුම් සෝවාන් ඵලය කියන කාරණය සාක්ෂාත් කරගන්න වෙනවා. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් සෝවාන් ඵලය කියන කාරණය සාක්ෂාත් කරගන්න නම් මුලින්ම සද්ධාව කියන කාරණයයි අපිට දේශනා කරන්නේ. සද්ධාව තුලිනුයි පිංගතුනි මිනිස්සයා සංසාර බය කියන කාරණේ සකස් කරගන්නේ. ධර්මයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි ඇති කරගන්නා වූ සද්ධාවමයි මේ සංසාර බය කියන කාරණය අපි තුල සකස් කරගන්නේ. එක්තරා අවස්ථාවක ලෞතුරා බුදුරජාණන් වහන්සේ
නර්මදා නදිය ළඟ වැඩ සිටින වෙලාවේ පිංගතුනි එක බමුණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. භාග්‍යවතුන් වහන්සේ අතීතයේ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේලා කී නමක් පහළ වුණාද කියලා. මොකද අපි දන්නේ 8 බුදුරජාණන් වහන්සේලා ගැන විතරයි පිංගතුනි. ඊට වඩා දෙයක් අපි දන්නේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ මේ නර්මදා නදියේ තියෙන වැලිකැට සංඛ්‍යාව ගණනකින් කියන්න බෑ වගේ. අතීතයේ බුදුරජාණන් වහන්සේලා මෙපමණයි පහළ වුණේ කියලා ගණනකින් කියන්න බෑ කියලා පිංගතුනි. ඒ කියන්නේ අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණක් මේ ලෝක ධාතුව තුල පහළ වෙලා තියෙනවා. එනම් බලන්න සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණක් පසු කරගෙන ආවා වූ ගමනක් අපි මේ ඇවිල්ලා තියෙන පිංගතුනි. ඒ ආවා වූ දීර්ඝ භව ගමන බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කරනවා මේ මහ පොළවේ තියෙන පස් වෙරළු ගෙඩි ගාන්ට ගුලි කරන්න කියනවා පිංගතුනි. මේ මුළු මහ පොළවේම තියෙන පස් වෙරළු ගෙඩි ගාන්ට ගුලි කරන්න කියනවා. ගුලි කරලා එක වෙරළු ගෙඩිය අයින් කරන්න කියනවා. මේ මම ගෙවාගෙන පැමිණි එක කල්පයක්, මේ මම ගෙවාගෙන පැමිණි දෙවෙනි කල්පේ, මේ මම ගෙවාගෙන පැමිණි තුන්වෙනි කල්පේ කියලා පිංගතුනි. මේ වෙරළු ගෙඩි ප්‍රමාණය ඉවර වෙනවා කියනවා, කල්ප ප්‍රමාණය ඉවර වෙන්නේ නැහැ කියනවා පිංගතුනි. මේ මුළු මහ පොළවේම පස් ගැනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් බලන්න සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈත ඉඳන් පටිච්ච සමුප්පන්නව මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් සංස්කාරයන් කුසල් සංස්කාරයන් අකුසල් සංස්කාරයන් නිසා දුකත් සැපත් දෙක අතර දෝලණය වෙමින් ආවා වූ ගමනක් අපි මේ ඇවිල්ලා තියෙන පිංගතුනි. ඒ ආවා වූ දීර්ඝ භව ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සක්විති රජ වෙලා ඉපදිලා ඉඳලා තියෙනවා කියලා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සක්‍රයා වෙලා ඉපදිලා ඉඳලා තියෙනවා කියලා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම මේ ලෝක ධාතුවේ යම් සැපයක් කියලා දෙයක් ලබන්න තියෙනවා නම් ඒ සෑම සැපයක්ම භුක්ති විඳලායි තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසලයේ නිසා ඔබත් මමත් සතර අපායන්ට වැටිලා කල්ප ගණන් නිරයේ ගිනි අඟුරු යෝධිය ගින්දරත් එක්ක දුක් විඳලා තියෙනවා කියලා. කල්ප ගණන් තිරිසන් ලෝකවලට වැටිලා പ്രേත ලෝකට වැටිලා කල්ප ගණන් අප්‍රමාණ දුක් විඳලා තියෙනවා කියලා පිංගතුනි. බුදුරජාණන් වහන්සේ මේ වින්දා වූ දුක උපමාවකින් අපිට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබත් මමත් තිරිසන් ලෝකේ ඉපදුන වෙලාවේ හරකෙක් වෙලා එළුවෙක් වෙලා ඌරෙක් වෙලා කුකුලෙක් වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු අපේ බෙල්ල කපාගෙන මරාගෙන කද්දී ගලා ගිය රුධිරය මහා සාගරයේ ජලයට වැඩි කියලා පිංගතුනි. එනම් බලන්න මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී ඒසා අප්‍රමාණ දුක්ඛන්දරාවක් අපි අත්විඳලා තියෙනවා පිංගතුනි. එතකොට මේ සංසාර බය මේ සංසාර ගැඹුර අපිට මතු කරලා දෙන්නේ කවුද? සද්ධාව විසින්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයේ කෙරෙහි සද්ධාවමයි අපිට මේ සංසාර ගැඹුර මතු කරලා පෙන්වන්නේ පිංගතුනි. එහෙම මතු කරලා පෙන්වද්දී ලෝත් පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අතීතේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් ගෙවාගෙන අපි පැමිණියා වගේ අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් බුද්ධත්වයට පත් වුණා වගේ අනාගතයේදී බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් තව පහළ වෙනවා කියලා. නර්මදා නදියේ වැලිකැට සංඛ්‍යාවට වඩා අනාගතයේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ මේ ලෝකය තවත් කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතට ගලාගෙන යනවා පිංගතුනි. නැවතීමක් නැහැ, නිමාවක් නැහැ, අවසානයක් නැහැ. තව කල්ප කෝටි සියක් කෝටි ප්‍රකෝටි ගානක් දුකත් සැපත් දෙකත් අතර දෝලණය වෙමින් මේ ලෝකයේ ගලාගෙන යනවා. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පිංගතුනි ලෝකයට පහළ වෙන්නේ මෙන්න මේ ලෝක යථාර්ථය අපිට කියලා දෙන්න. සංසාරේ මේසා දුරක් ඔබ ඇවිල්ලා තියෙනවා. මේ ධර්මයෙන් ඔබ ප්‍රයෝජනයක් නොගත්තොත් අරසා දුරක් සංසාරේ ඔබට යන්න තියෙනවා කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ අපිට මතු කරලා පෙන්නන්නේ.
එනිසා මේ දීර්ඝ අනාගත සංසාර ගමන කෙනෙක් යන්න කැමති නම් යන්න පුළුවන් පිංගතුනි. කිසිම ප්‍රශ්නයක් නැහැ. තව සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ලෝකයේ ඈතට දිවෙනවා. ඒ දිවෙන ලෝකයේ තුල ඔබ ඉස්සරහට යන්න සූදානම් නම් ඔබට කාරණා දෙකක් හමු වෙනවා පිංගතුනි. මොනවද ඒ කාරණා දෙක? එකක් දුක, එකක් සැප කියන කාරණේ. එකක් සුගතිය, අනික දුගතිය කියන කාරණේ. එනිසා මේ සුගතිය දුගතිය දෙකත් අතර දෝලනය වෙමින් ඔබට තව කල්ප සියක් කෝටි ගානක් ඈතට කැමතිනම් යන්න පුළුවන්. කැමතිනම් යන්න පුළුවන්. කැමතිනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගලාගෙන යන ලෝකයේ තුල ඔබට නවතින්නත් පුළුවන්. කොහොමද නවතින්නේ? මේ දීර්ඝ භව ගමන උපරිම ආත්ම භාව 7කට සීමා කරගත්ත කෙනාට කියනවා සෝවාන් ඵලයට පත් වුණ කෙනා කියලා. එයා මේ දීර්ඝ භව ගමන උපරිම ආත්ම භාව 7කට සීමා කරගන්නවා. දෙවෙනි කෙනා තමයි එයා මේ දීර්ඝ භව ගමන උපරිම ආත්ම භාව 2කට සීමා කරගන්නවා. එයාට කියනවා සකෘදාගාමි ඵලයට පත් වෙච්ච කෙනා කියලා. තව කෙනෙක් ඉන්නවා එයා මේ දීර්ඝ භව ගමන එකාත්ම භාවයකට සීමා කරගන්නවා. එයාට කියනවා අනාගාමි ඵලයට පත් වුණ කෙනා කියලා. තව කෙනෙක් ඉන්නවා එයා මේ දීර්ඝ භව ගමන මේ ජීවිතේම අවසන් කළා දානවා. එයාට කියනවා රහතන් වහන්සේ කියලා පිංගතුනි. ඒ නිසා ඔබට කාරණා තුනක් තියෙනවා තෝරගන්න. කැමතිනම් දුකත් සැපත් දෙකත් අතර දෝලනය වෙමින් තව කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතට යන්න පුළුවන්. කැමතිනම් මේ උතුම් සද්ධර්මයේ ප්‍රයෝජනයට අරගෙන මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රයෝජනයට අරගෙන මේ ජීවිතේදීම මේ භව ගමන නවත්තන්න පුළුවන්. නමුත් ගිහි පිංගතුල්ලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිංගතුනි මේ දීර්ඝ සංසාර ගැඹුර මේ දීර්ඝ සංසාර දුක දැකලා මේ ජීවිතේදී උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න කියන කාරණය. ඒක තමයි ගිහි පිංගතුල්ලාට පෙන්වන ඉලක්කය. උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න. මොකද සංසාරේ අපි සක්විති රජ වෙලා ඉපදිලා සක්විති රජ සැප විඳලා තියෙනවා. සංසාරේ අපි සක්‍රයා වෙලා ඉඳලා සක්‍ර සැප අපි විඳලා තියෙනවා. සංසාරේ අපි සිටිවරු ඇමතිවරු මැති ඇමතුරු වෙලා ඒ අප්‍රමාණ සැපයන් අපි විඳලා තියෙනවා. නමුත් මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී අපි නොවින්දා වූ සැපයක් තියෙනවා පිංගතුනි. ඒ නොවින්දා වූ සැපය තමයි මාර්ගඵල සැපය කියන කාරණේ. එනිසා මේ උතුම් අවස්ථාවේදී සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවමානව තියෙන අවස්ථාවේදී අපි දක්ෂ වෙන්න ඕනේ. සංසාරේ මේ සෑම සැපයක්ම අපි භුක්ති විඳලායි තියෙන්නේ. නමුත් මේ භුක්ති විඳා වූ සෑම සැපයක්ම අනිත්‍යභාවයට පත් වෙන සැපයක්මයි. ඒ සෑම සැපයක්ම අනිත්‍යභාවයට පත් වුණා. දවසක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට පාර හරහා පනින කඩි රැලක් පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ කඩි රැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා ඉඳලා තියෙනවා කියලා. බලන්න මේ තිරිසන් ලෝකේ ඉන්න කඩියත් සංසාරේ සක්විති රජ වෙලා ඉඳලා තියෙනවා නම් ඔබත් මමත් සංසාරේ කොච්චර සක්විති රජ වෙලා ඉන්නේ නැද්ද පිංගතුනි. නමුත් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වූ ධර්මතාවයක්. සක්විති රජ කියන තැනට අපිව ඔසවලා තියලා ආයිමත් අකුසලයේ විසින් සතර අපායේ අප්‍රමාණ දුකට අපිපත් කරලා තියෙනවා පිංගතුනි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ ලැබුවා වූ ධර්මයේ සම්දිට්ඨිකව ලැබුවා වූ මේ මොහොතේදී බුදුරජාණන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන්නා වූ ඒ උතුම් සෝවාන් ඵලය කියන කාරණය ජීවිතය තුලින් සාක්ෂාත් කරගන්න. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂ ගානක් පාරමී දම් පුරලා අදවැනි දවසක ඒ උතුම් චතුරාර්ය සත්‍ය සිංහ නාදයක් හැටියට දේශනා කරන්නේ අපෙන් එකම එක දෙයක් බලාපොරොත්තු වෙලා පිංගතුනි. ඒ බලාපොරොත්තු වෙන එකම එක දේ තමයි අනේ මේ ජීවිතේ මේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න කියන බලාපොරොත්තුවයි ගිහි පිංගතුල්ලා තුලින් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි මේ ජීවිතේදී උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න දක්ෂ වුණේ නැත්නම් අපි මේ ජීවිතේ S2 පියාගන්නේ බුදුරජාණන් වහන්සේට නායකාරයෙක් වෙලා පිංගතුනි. බුදුරජාණන් වහන්සේට නායකාරයෙක් වෙලයි අපි මේ ජීවිතේ S2 පියාගන්නේ. මොකද අපේ සංසාරයේ අපිට මුණ ගැසුණු බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් අපි
ඒ බුදුරජාණන් වහන්සේලාට ණයකාරයෝ වෙලයි අපි එදා S2 පියාගෙන තිබිලා තියෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ නමක් මේසා දුෂ්කර ක්‍රියාවන් සාරා සංක කල්ප ලක්ෂ ගානක් පෙරම් පුරලා උන්වහන්සේ අවබෝධ කර දේශනා කරපු දේ අපේ ජීවිතයට අපි දරාගෙන නැහැ පින්වතුනි. ඒ නිසා නිරේතුරුවම මේ ධර්ම මාර්ගය තුල ගමන් ගනිද්දී තමා තුලින් තමා චිත්තයක් ඇති කර ගන්න පින්වතුනි. මේ දුකත් සැපත් දෙකත් අතර දෝලණය වෙමින් ගලාගෙන යන ලෝකයේ තුල මම නැවතිච්ච කෙනෙක් වෙනවායි කියන චිත්තය ඇති කරගන්න. නැවතිච්ච කෙනෙක් වෙනවායි කියන චිත්තය. එනිසා මේ චිත්තය ඇති කරගනිද්දී බුදුරජාණන් වහන්සේ මේ උතුම් චතුරාර්ය සත්‍යයයි මාර්ගය හැටියට අපිට දේශනා කරන්නේ. චතුරාර්ය සත්‍ය මුල් මාර්ග සත්‍ය මොකද්ද? දුක කියන කාරණේ පින්වතුනි. දුක කියන්නේ මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියයන් හා එක්වීම පංච උපාදානස්කන්ධය නිත්‍ය වශයෙන් ගැනීමේ දුකයි දුක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් දුක කියන කාරණේ අපි තුල තියෙනවද? මේ දුක කියන කාරණේ අපි සෑම දෙනෙක් තුලම තියෙනවා පින්වතුනි. දෙවෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාවයි කියලා. එහෙනම් දුක තියෙන්නේ අපි තුල නම් දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාව තියෙන්න ඕනේ කා තුලද? තමා තුලමයි පින්වතුනි. තමා තුල තියෙන තෘෂ්ණාවේ ප්‍රමාණයට තමා දුක සකස් කර ගන්නවා පින්වතුනි. තුන්වෙනි ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියලා. එහෙනම් බලන්න දුක තියෙන්නේ තමා තුල නම් තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම් දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ කවුද? තමාමයි. හතරවෙනි ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා. එහෙනම් දුක තියෙන්නේ තමා තුල නම් දුකට හේතුව තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම් දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ තමාම නම් මාර්ගය තුල ගමන් කරන්න ඕනේ කවුද? තමාමයි. එහෙනම් බලන්න තමා තුලින්ම මේ උතුම් චතුරාර්ය සත්‍ය දකින්න මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මාර්ගය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා පින්වතුනි. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර බලන්න එහෙමනම් අපි මේ ධර්ම මාර්ගය තුල මේ උතුම් අධිගමයන් සාක්ෂාත් කරගන්න යන ගමනේදී අපි අනිවාර්යයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ පින්වතුනි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අපි කොතනින්ද ප්‍රවිෂ්ඨ වෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ සම්මා දිට්ඨිය තුලින් පින්වතුනි. සම්මා දිට්ඨියෙන් තොරව මේ ධර්ම මාර්ගයේ දශමයක්වත් අපිට යන්න පුළුවන් කමක් නැහැ. මොකද සම්මා දිට්ඨිය සකස් වුණොත් තමයි සම්මා සංකප්පයන් සකස් වෙන්නේ. සම්මා සංකප්පයන් සකස් වුණොත් තමයි සම්මා වාචාවන් සකස් වෙන්නේ. සම්මා වාචාවන් සකස් වුණොත් තමයි සම්මා කම්මන්තයන් සකස් වෙන්නේ. එනිසා මේ ප්‍රශ්නය යොමු කරපු මහත්තයා කිව්වා මේ සමාජය තුල බොරුව රජයනවා කියන කාරණයක්. එහෙනම් මේ බොරුව කියන්නේ මොකද්ද? සම්මා වාචාවන්මයි පින්වතුනි. සම්මා වාචා කියන්නේ මුසාවාද පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා කියන කාරණේ තුල. එහෙනම් සමාජය තුල බොරුව රජයනවා නම් ඊට හේතුව මොකද්ද? සමාජය සම්මා දිට්ඨියෙන් බැහැර වෙලා පින්වතුනි. සම්මා දිට්ඨියෙන් බැහැර වෙච්ච තැන කවදාක්වත් සම්මා වාචාවක් සකස් වෙන්න ඉඩක් නැහැ. හේතුඵල ධර්මයක්. මොකද මේවා හේතුඵල හැටියටයි මේ මාර්ගය අපි තුල වැඩෙන්නේ පින්වතුනි. ඒ නිසා මේ ධර්ම මාර්ගය තුල ගමන් කරන කෙනා මුලින්ම දැනගත යුතු දැකගත යුතු කාර්යයක් තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. සම්මා දිට්ඨිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වතුනි පළවෙනි කාරණය තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. දෙවෙනි කාරණය කර්මය කර්මඵල කෙරෙහි ඇතිවෙන්නා වූ විශ්වාසය. තුන්වෙනි කාරණය මැරිලා හේතුඵල ධර්මයන් අනුව උපතක් තියෙනවායි කියන විශ්වාසය. හතරවෙනි කාරණය දන් දුන්නොත් සිල් රැක්කොත් එහි ආනිසංස තියෙනවායි කියන විශ්වාසය. පස්වෙනි කාරණය අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවායි කියලා ඇති කර ගන්නා වූ විශ්වාසය. මෙන්න මේ විශ්වාසයන් තුල ඔබ කටයුතු කළොත් පමණයි සම්මා දිට්ඨිය සකස් වෙච්ච කෙනෙක් බවට ඔබ පත් වෙන්නේ පින්වතුනි. එහෙනම් බලන්න දැන් පළවෙනි කාරණේ මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි වූ ශ්‍රද්ධාව අපි ඇති කර ගන්නවා.
බුදුරජාණන් වහන්සේගෙන් බාහිරව බුදුරජාණන් වහන්සේගෙන් පිටතව සරණක් පිහිටක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ පිංගතුනි. බුදුරජාණන් වහන්සේගේ සරණ එකම සරණ කොට ගන්නවා. බලන්න මේ මොහොතේ අපි මේ ලබන්නා වූ සැනසෙල්ල කවුරුන් නිසාද අපි මේ ලබන්නේ පිංගතුනි? බුදුරජාණන් වහන්සේ නිසා. බලන්න මේසා සැනසෙල්ලක් අපිට ලබන්න බුදුරජාණන් වහන්සේ කොයිසා කැපවීම් සම්භාරයක් කරන්නේ නැද්ද කියලා පිංගතුනි. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයින්ට අවශ්‍ය නම් තිබුණා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. නමුත් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නේ නැහැ පිංගතුනි. උන්වහන්සේ කල්පනා කරනවා මම වැනි වීරයවන්ත මිනිස්සෙක් තනියම නිවන් අවබෝධ කරගන්නේ නැහැ කියලා. සියක් කෝටි ප්‍රකෝටි ගාණක් දෙනාට මේ උතුම් ධර්මය මතු කරලයි මම මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නේ කියලා. එහෙම කළා සංසාරයට බහිනවා සාරා සංක කල්ප ලක්ෂ ගාණක් පිංගතුනි දස පාරමී පුරමින් ගමන් කරනවා. පසු කාලීනව බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා ආනන්ද මම මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී මහා සාගරයේ ජලය පරාද වෙන තරමට රුධිරය දන් දුන්නා ආනන්ද. මේ මහ පොළවේ පස් පරාද වෙන තරමට මං ශරීර මාංශ දන් දුන්නා ආනන්ද. මේ ආකාශයේ තරු පරාද වෙන තරමට මං ඇස් ගලව ගලවා දන් දුන්නා ආනන්ද. බිසවක් බිරිඳක් දරුවෙක් රටක් රාජ්‍යයක් මුණුබුරෙක් ලැබුණද ඒ සෑම දෙයක්ම දන් දුන්නා ආනන්ද. කුමක් උදෙසාද? ඔබත් මමත් මේ විදින්නා වූ සැනසෙල්ල ලබා දීම උදෙසා පිංගතුනි. උන්වහන්සේ උදෙසා නෙමේ ඔබටත් මටත් මේ සැනසෙල්ල ලබා දීම උදෙසා. ඉන් පස්සේ උන්වහන්සේ සිදුහත් කුමාරයා හැටියට උප්පත්තිය සකස් කර ගන්නවා. අර රම්මේ සුරම්මේ සුබ මාලිගා ලබනවා, සක්විති රජකමේ උරුමය ලබනවා, යසෝදරාව රාහුල වගේ රූමත් බිරිඳක් දරුවෙක් ලබනවා. මේ සෑම සම්පතක්ම අලුයම එළියට දාන කෙළපිඩක් වගේ එළියට දානවා පිංගතුනි. කවුරුන් උදෙසාද? ඔබත් මමත් මේ මොහොතේ මේ ලබන සැනසෙල්ල උදෙසා පිංගතුනි. ඉන් පස්සේ උන්වහන්සේ 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනවා. බුදුරජාණන් වහන්සේ පසු කාලීනව දේශනා කරනවා ආනන්ද මට ගුරුවරයෙක් හිටියේ නෑ, පතක් පොතක් තිබුණේ නෑ. මට මාර්ගය දැන කියා ගන්න කෙනෙක් හිටියේ නෑ. ඒ නිසා මං දුක තුලින්මයි දුක ජය ගන්න කියලා හිතුවේ ආනන්ද. ඒ නිසා ආනන්ද මම මේ ශරීරයට අප්‍රමාණ දුක් දුන්නා. සමහර දාට මං එක කඩල ඇටයක් විතරයි වැළඳුවේ, සමහර දාට මං එක මුං ඇටයක් විතරයි වැළඳුවේ, සමහර දාට මං එක බත් ඇටයක් විතරයි වැළඳුවේ. ඊට වඩා දෙයක් මම මේ ශරීරයට දුන්නේ නෑ ආනන්ද. දුක තුලින්මයි දුක ජය ගන්න කියලා හිතුවේ. දැන් මට ඇවිදින්න බෑ. දැන් මං කැලේ බඩගාමින් ජීවත් වෙන්නේ ආනන්ද. මං බඩගාගෙන ගිහිල්ලා අර ගොපලු රෑන් හරක් ගාල් ළඟට ගිහිල්ලා අර ගොපලු දරුවා ඈතට යනකන් ඉඳලා මං හරක්ගේ තනපිඩු වලට කට තියාගෙන කිරි උරලා බොනවා කියනවා. මේ හරක් පයින් ගහන වෙලාවේ මම මේ ගව ගාලේ සතිය දෙක සිහිසුන්ව වැටිලා ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මං නැගිටිනකොට ආනන්ද මට බඩ ගා ගන්නවත් පණ නෑ සිහිය එනකොට. මම අර හරක් ගාලේ දාලා තිබ්බේ හරක් පැටවුන්ගේ කහපාට අසූචි වළඳනවා ආනන්ද. ඒ කහපාට අසූචි වළඳද්දී මට අපුලක් දුගදක් දැනුනේ නෑ ආනන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්නේ හරක් පැටවුගේ කහපාට අසූචි වළඳද්දී බෝධිසත්වයින්ට අපුලක් දුගදක් නොදැනුනේ ඇයි පිංගතුනි? ඔබටත් මටත් මේ සැනසෙල්ල අත්කර දීම උදෙසාමයි. අවසානයේ උන්වහන්සේ දකිනවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා. උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට එනවා පිංගතුනි. සුජාතාවගේ කිරිපිටු දානේ වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලේ වාඩි වෙලා චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. මේ ලේ මස් සම් මැටනහර වියලේවා සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැගිටින්නේ නැහැ කියලා. මොකක්ද මේ බෝධිසත්වයෝ කරන්නේ? ජයශ්‍රී මහා බෝධි මූලෙදී ජීවිතේ මරණයට දානවා පිංගතුනි. ජීවිතේ මරණයට දැම්මා. ජීවිතේ මරණයට දැම්මා කියන්නේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණා. වේදනාව සංඥාව චේතනාව විඥානය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණා. පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙද්දී ජීවිතේ මරණයට වැටෙද්දී අන්න චතුරාර්ය සත්‍ය සම්මා සම්බුද්ධ රාජ්‍යයත් අවබෝධ කරගන්නවා පිංගතුනි. එනම් බලන්න මේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්නේ ජීවිතේ මරණයට දාලා පිංගතුනි.
ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක ඵලයකුයි ඔබත් මමත් මේ භුක්ති විඳින්නේ. එහෙනම් ඔබ නුවණින් ගලපලා බලන්න බෝධිසත්වයෝ ආවා වූ සාරා සංක කල්ප ලක්ෂ ගානක් වූ ගමනේදී මහා සාගරේ පරාද වෙන තරමට රුධිරය දන් දුන්නා නම් මහා පොළවේ පස් පරාද වෙන තරමට ශරීර මාංශ දන් දුන්නා නම් මහා මේරුවේ උස පරාද වෙන තරමට ඔටුනු පැලැන්දා වූ හිස් දන් දුන්නා නම් ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාන්නේ නැද්ද පින්වතුනි? ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාන්නේ නැද්ද? ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක ඵලයක්ද පින්වතුනි ඔබත් මමත් මේ භුක්ති විඳින්නේ. බලන්න මේ ආකාරයෙන් දකිද්දී අපි දකින්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ මේසා අප්‍රමාණ දුක්ඛන්දරාවක් මේසා දීර්ඝ කාලයක් අත්විඳින්නේ ඔබටත් මටත් මේ සැනසෙල්ල ලබා දීම උදෙසාමයි පින්වතුනි. ඒ නිසා නිරේතුරු අපි දකින්න ඕනේ අපි උදෙසා මහා සාරා සංක කල්ප ලක්ෂ ගානක් පුරාවට අප්‍රමාණ දුකක් වින්දා වූ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා නම් ඒ අම්මා තාත්තා ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි කියන කාරණේ දකින්න ඕනේ පින්වතුනි. දැකලා බුදුරජාණන් වහන්සේගේ සරණින් පිහිටෙන් තොර සරණක් පිහිටක් බලාපොරොත්තු වෙන්න එපා. බුදුරජාණන් වහන්සේමයි එකම සරණ බුදුරජාණන් වහන්සේමයි එකම පිහිට තැන කියන කාරණේ තුල ඉන්න. මොකද මේ බ්‍රහ්ම තලයන්හි ඉන්න ලොකුම බ්‍රහ්මයා තමයි මහා බ්‍රහ්මයා කියන්නේ. මහා බ්‍රහ්මයාත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. මේ සියලුම දිව්‍ය තලයන්ට අධිපති කෙනා තමයි සක්‍රයා කියන්නේ. මේ සක්‍රයාත් ඇවිල්ලා ලෝතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. මේ මනුස්ස ලෝකයට අධිපති කෙනා තමයි සක්විති රජ කියන්නේ. සක්විති රජුරුවත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. එහෙනම් මේ ලෝක ධාතුවේ ඉන්න මේ සියලුම විශිෂ්ටයින් ශ්‍රේෂ්ඨයින් ලෞතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේට වඩා ශක්තියක් බලයක් මේ ලෝකේ තියෙන්න බෑ පින්වතුනි. මේ ලෝකේ තියෙන්න බෑ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ කියන අයෝමයේ ශක්තිය තුලට අපි ගොනු වුණාට පස්සේ අපි කවදාක්වත් අමනුෂ්‍යයෙකුට යක්ෂයෙකුට දෙවියෙකුට බිය වෙන්න අවශ්‍යතාවයක් නෑ පින්වතුනි. මොකද බුදුරජාණන් වහන්සේ අයෝමය ශක්තියක් කියන කාරණේ අපි තුල ඇති වෙනවා. එහෙම කරමින් බුදුරජාණන් වහන්සේ තුල කෙරෙහි අප්‍රමාණ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඥානයන් කෙරෙහි ඒ උතුම් සද්ධාව ඇති කරගන්න. දෙවනුව ධර්ම රත්නය කෙරෙහි උතුම් සද්ධාව ඇති කරගන්න. ධර්ම රත්නය පහළ වෙන්නේ අදවැනි ඇසල පුර පසළොස්වක පොයේ දවසක පින්වතුනි. ඒ උතුම් ධම්මචක්ක පවත්වන සූත්‍රය හරහා එනිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කළා වූ මේ උතුම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පටිච්ච සමුප්පාද ධර්මයන් පංච උපාදානස්කන්ධ ධර්මයන් සප්ත බොජ්ජංගයන් මේ සියලුම ධර්මයන් කෙරෙහි පූර්ණ විශ්වාසය ඇති කරගන්න. මේ ලෝකයේ අතාර්ථය මතු කරලා පෙන්නන හෙලි කරලා පෙන්නන මේ ධර්මය කෙරෙහි පූර්ණ විශ්වාසය ඇති කරගන්න. තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝයා කෙරෙහි වූ සද්ධාව ඇති කරගන්න. සංඝයා කියන්නේ පින්වතුනි අතීතේ අද දවසේ තමයි සංඝ රත්නේ පහළ වීම ලෝකයාට සිද්ධ වෙන්නේ ඒ උතුම් කොණ්ණඤ්ඤ ස්වාමින් වහන්සේ හරහා. එනිසා සංඝයා කියන තැන අපි හිත පිහිටද්දී නිරේතුරුවම සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ කාශ්‍යප මහරහතන් වහන්සේ කියන තැනටයි අපි හිත පිහිටන්න ඕන. බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන ඒ උතුම් චරිතය තුල කොයිසා ගුණයක් තියෙනවද කියලා පින්වතුනි. මුගලන් මහරහතන් වහන්සේ කියන ඒ ශ්‍රේෂ්ඨ චරිතය තුල කොයිසා ගුණයන් කොයිසා ඥානයන් තියෙනවද? සාරිපුත්ත මහරහතන් වහන්සේ ජීවිතයේ අවසාන කාලේ බුදුරජාණන් වහන්සේට සැලකරනවා භාග්‍යවතුන් වහන්සේ මට පිරිනිවන් පාන්න අවසර දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්ත ඔබ වහන්සේ කොහෙද පිරිනිවන් පාන්නේ? මගේ නාලක ගමේ මං උපන් ගෙදරම මං පිරිනිවන් පාන්න ඕනේ. මගේ අම්මා තාම මිත්‍යා දෘෂ්ටිකයි මම මේ අවසන් මොහොතේ හෝ මගේ අම්මා සම්මා දිට්ඨියට පත් කරන්න මට අවශ්‍යයි. එහෙම කියලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන චුන්ද මහ රහතන් වහන්සේත් එක්ක නාලක ගමට උපන් ගෙදෙට්ට වඩිනවා. දැන් ගෙදෙට්ට වැඩම කරලා උපන් කාමරේ සැතපීලා ඉන්නවා. සාරි බැමිණත් ළඟ වාඩි වෙලා ඉන්නවා. චුන්ද මහ රහතන් වහන්සේත් ළඟ ඉන්නවා. රාත්‍රී 10 වගේ වෙනකොට ප්‍රභාස්වර ආලෝක හතර පැත්තෙන් ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා යනවා. සාරි බැමිණ අහනවා චුන්ද මහරහතන් වහන්සේගෙන්
මොකක්ද මේ ප්‍රභාස්වර ආලෝක හතර කියලා. ඒ වෙලාවේ චුන්ද මහරහතන් වහන්සේ කියනවා මේ සතරවරම් දෙවියන් ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේට වැඳලා සමාව අරගෙන ගියා කියලා. ඊට පස්සේ මධ්‍යම රාත්‍රී 12 වෙනකොට ඒ ආලෝක හතරට වඩා ප්‍රභාස්වර ආලෝකයක් ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා නැතුව යනවා. ඒ වෙලාවේ අර මෑණියෝ අහනවා චුන්ද මහරහතන් වහන්සේගෙන් මොකක්ද ඒ ආලෝකය කියලා. එතකොට කියනවා සක්‍රයා ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කළා ගියා කියලා. ඊළඟට එළි වෙන යාමේ මේ සියලුම ආලෝකයන් පරාද කරන ප්‍රභාස්වර ආලෝකයක් ඇවිල්ලා වන්දනා කළා යනවා. සාරි බැමිණ අහනවා චුන්ද මහරහතන් වහන්සේගෙන් මොකක්ද ඒ ආලෝකය කියලා. එතකොට චුන්ද මහරහතන් වහන්සේ කියනවා මේ මහා බ්‍රහ්මයා ඇවිල්ලා වන්දනා කළා යනවා කියලා. බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන මේ උතුම් චරිතය තුල සතරවරම් දෙවියන් සක්‍රයා මහා බ්‍රහ්මයා වන්දනා කරන උතුම් ගුණයන් උතුම් ඥානයන් තියෙනවා පින්වතුනි. ඒ නිසා නිරේතුරුව සංඝයා කියන තැන කටයුතු කරද්දී ඒ අතීතයේ වැඩ සිටියා වූ ඒ උතුම් සංඝ රත්නය සිහිපත් කරගෙන කටයුතු කරන්න. වර්තමානයේ ඕනෑම ස්වාමින් වහන්සේකට ආරණ්‍ය කියලා පන්සල කියලා බෙදන්න යන්න එපා. සිල්වත් දුසිල්වත් කියලා බෙදන්න යන්න එපා. ඔබට මුණ ගැහෙන ඕනෑම ස්වාමින් වහන්සේ නමක් උදෙසා සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ කියනවා සංඝයා කියන්නේ ගින්දරක් කියලා පින්වතුනි. සංඝයා කියන්නේ ගින්දරක් කියනවා. ඒ සංඝයාගේ ගුණයන් ඥානයන් වැඩි වෙන්න ඒ ගින්දර රස්නිය වැඩි වෙනවා පින්වතුනි. ඒ නිසා අපි යම් හේතුවක් නිසා සංඝයා එක්ක ගැටෙන දිශාවකට ගියොත් සංඝයාට චෝදනා කරන දිශාවන්ට ගියොත් එහෙම නැත්නම් යම් සංඝයාගේ හිත රිදවෙන දිශාවට ගියොත් අපි නිරේතුරුව මේ සංඝයා නැමැති ගින්දරෙන් පිච්චෙනවා පින්වතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ගිහිල්ලා අනාගතයේදී කාසාය කණ්ඨක කියලා කෙනෙක් මේ ලෝකේ පහළ වෙනවා. ඒ කාසාය කණ්ඨක තමයි එදා සංඝයා කියලා නියෝජනය වෙන්නේ පින්වතුනි. ඒ කාසාය කණ්ඨක පන්සලක නෙමේ ජීවත් වෙන්නේ. ගෙදර ජීවත් වෙන්නේ. එයාගේ මේ සිවුර අඳනේ හැලිලායි තියෙන ඒවා නැහැ. ගිහි ඇඳුමක් ඇඳන් එයා ජීවත් වෙන්නේ. ගෙදර ඉඳගෙන මස් කාලා අරක්කු බීලා තමයි එයා ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාසාය කණ්ඨකටත් සාංගික කළා දන් දෙන්න කියලා. මේ කාසාය කණ්ඨකටත් දානයක් සාංගික කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රයකින් දේශනා කරනවා පින්වතුනි. ඇයි බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරන්නේ? එදාට කාසාය කණ්ඨක තමයි සමාජයේ ඉන්න ලොකුම සිල්වතා පින්වතුනි. අරසා දුස්සීලව ගත කරන කාසාය කණ්ඨක තමයි එදා සමාජයේ ඉන්න ලොකුම සිල්වතා. එහෙනම් ඔබ නුවණින් ගලපලා බලන්න සමාජයේ කොයිසා දුසිල්වත් භාවයට එදාට පත් වෙලා තියෙන්න ඕනේද පින්වතුනි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාසාය කණ්ඨකටත් සාංගික කළා දන් දෙන්න කියලා පින්වතුනි. එහෙනම් බුදුරජාණන් වහන්සේ කාසාය කණ්ඨකටත් සාංගික කළා දන් දෙන්න කියනවා නම් අපි වර්තමානයේ කිසිම කෙනෙක්ගේ වැරදි හොයන්න යන්න අවශ්‍ය නැහැ පින්වතුනි. පන්සල ආරණ්‍ය කියලා බෙදන්න යන්න දුසිල්වත් කියලා බෙදන්න යන්න ඕනේ නැහැ. මොකද සංඝයා කෙරෙහි අපි වැරදි චිත්තයක් ඇති කරගත්තොත් එය පිච්චෙන අකුසලයක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද කැලේ ජීවත් වෙන එහෙම නැත්නම් ආරණ්‍ය ජීවත් වෙන ස්වාමින් වහන්සේලා අතර අධිගමලාභී ස්වාමින් වහන්සේලා ඉන්න පුළුවන් පින්වතුනි. ඒ වගේම පන්සල තුලත් අධිගමලාභී ස්වාමින් වහන්සේලා ඉන්න පුළුවන්. පන්සල තුලත් ශක්තිමත් සීලයන් ආරක්ෂා කරන ස්වාමින් වහන්සේලා ඉන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ සංඝයා කෙරෙහි සද්ධාව ඇති කරගන්න නම් නිරේතුරුවම ඔබට මුණ ගැහෙන ඕනෑම ස්වාමින් වහන්සේ නමක් අරමුණු කරගෙන අර අතීතයේ වැඩ සිටියා වූ උතුම් රහතන් වහන්සේලා අරමුණු කරගෙන ඕනෑම ස්වාමින් වහන්සේ නමකට කරන ගෞරවය දක්වන්න. කරන පුද පූජා වත් පිළිවෙත් දක්වන්න. එය පින්වතුනි ඔබට සංඝයා කෙරෙහි වූ සද්ධාව ඇති කරගන්න හේතු වෙනවා. ඒ නිසා මේ කාරණා තුන මේ ධර්ම මාර්ගයේ මුලින්ම අපි තුල තියෙන්න ඕනේ පින්වතුනි. දැන් අපේ සමහර පින්වතුන්ලා ඉන්නවා. ඒ පින්වතුන්ලා භාවනා කරනවා. මුළු ජීවිත කාලෙම හැමදාම භාවනා කරනවා. නමුත් කට ඇරියොත් ස්වාමින් වහන්සේලාට දොස් කියනවා. අහවල් ස්වාමින් වහන්සේ මෙහෙමයි අහවල් පන්සල මෙහෙමයි කියලා පන්සලට යන්නෙත් නෑ පින්වතුනි. කොච්චර භාවනා කළා සම්මාදිට්ඨිය වැඩිලාද? සම්මාදිට්ඨිය වැඩිලා නැහැ. භාවනා කරනවා සම්මාදිට්ඨිය වැඩිලා නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා නම්
කාසාය කණ්ඨකට සාංගය කළ දන් දෙන්න කියලා හේතුවක් නිසායි බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ හේතුවක් නිසා ඒ දේ කිව්වනම් අපි ඒ දේ පිළිගන්න ඕනේ පිංගතුනි. එහෙම නැති තාක්කල් අපිට කවදාක්වත් සංඝයා කෙරෙහි සද්ධාව ඇති කරගන්න බෑ. ඒ වගේමයි මහා සංඝරත්නය හැටියට අපිත් දැනගන්න ඕනේ. අපි තුල යම් සීලයක් තියෙනවා නම්, අපි තුල යම් ගුණයක් තියෙනවා නම්, අපි තුල යම් සමාධියක් ප්‍රඥාවක් තියෙනවා නම්, ඒවා නිසා බාහිර ලෝකයා කුසල් නොකර ගන්න දිශාවට කටයුතු කරන්න පිංගතුනි. මොකද අපේ තුල සීලයක් තියෙනවා නම්, අපිට යම් කෙනෙක් චෝදනා කරනවා නම්, නිගරු කරනවා නම්, අගෞරව කරනවා නම්, අපි දකින්න ඕනේ ඒ කෙනා මේ ලෝකේ බලවත්ම අකුසලයේ සිද්ධ කරගන්නවා පිංගතුනි. ඒ නිසා සෑම සාමින් වහන්සේ කෙනෙක්ම දක්ෂ වෙන්න ඕනේ තමන් නිසා ලෝකයා අකුසල් සිද්ධ නොකර ගන්න තැනට පත් කරන්න. මොකද තමන් යම් හේකින් ආවේගශීලී භාවයට පත් වුණොත් එවැනි හේතුන් නිසා ගිහි පිංගතුල්ලා අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්න පුළුවන් පිංගතුනි. මොකද මට මතකයි මං එක්තරා ගම්මානයක පිණ්ඩපාතේ වඩිද්දී එක අතුරු පාරක මං පිණ්ඩපාතේ වැඩිය පිංගතුනි. ඒ අතුරු පාර පටන් ගන්න තැන ඉඳන් අවසානයේ යන තැනක ඉඳන්ම පාර දිගටම මේ බල්ලෝ මගේ ඇඟට පයින්නවා. මොකද මේ හැම ගෙදරකම බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලෝ ඉන්නේ පාරේ. දිගටම බල්ලෝ පයින්නවා. දැන් බල්ලෝ පැන කොහොම හරි මං පිණ්ඩපාතේ කරගෙන එළියට ආවා. ඊළඟ සතිය ආයිමත් ඒ අතුරු පාරේ පිණ්ඩපාතේ වඩිද්දී ඒ විදිහටම බල්ලෝ බුරාගෙන පයින්නලා ඇස්තුණා. මං ඒ පාරේ පිණ්ඩපාතේ වැඩියේ නැහැ. ඉන් පස්සේ කිසිම දවසක මං ඒ පාරේ පිණ්ඩපාතේ වැඩියේ නැහැ. ඇයි මම දන්නවා සංඝයා කියන අරමුණට ඒ බල්ලා කේන්තියෙන් බුරාගෙන පනිද්දී ඒ බල්ලා මේ ලෝකයේ තියෙන බලවත්ම අකුසලයේ සිද්ධ කර ගන්නවා පින්වතුනි. බලවත්ම අකුසලයේ සිද්ධ කර ගන්න. ඒ නිසා සංඝයා හැටියට අපි ඒ කාරණයක් නුවණින් දකින්න දක්ෂ වෙන්න ඕන. ඒ නිසා මේ ආකාරයෙන් තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව මුලින් ඇති කරගන්න. දෙවෙනි කාරණය පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හේතුඵල ධර්මයන් අනුව මැරිලා නැවත උපතක් තියෙනවා කියන කාරණය අපි දකින්න ඕන. මොකද හුඟක් කෙනෙකුට මැරිලා නැවත උපතක් තියෙනවා කියන කාරණය අපි දකින්නේ නැහැ පින්වතුනි. සමහරු මරණය තමයි විමුක්තිය කියලා දකින්නේ. සමහරු හිතනවා මරණයෙන් පස්සේ අපි සාමදානයේ සැතපෙනවා, ඉන් පස්සේ නැවත ජීවිතයක් නැහැ කියලා. ඒ නිසා මරණය ආස්වාදයක් කොටගෙන ජීවත් වෙන අය ඉන්නවා පින්වතුනි. ඒගොල්ලෝ කියන්නේ අපි කාලා බීලා ඇඳලා ලස්සන්ට ජීවත් වෙමු, මැරුණට පස්සේ සියල්ලම ඉවරයි කියලා පින්වතුනි. ඇයි මෙහෙම කියන්නේ? සම්මා දිට්ඨියටපත් වෙලා නැහැ. ඒ නිසා සම්මා දිට්ඨියේ එක්තරා අංගයක් තමයි මැරුණාට පස්සේ හේතුඵල ධර්මයන්ට අනුව උපතක් තියෙනවායි කියන විශ්වාසය අපි තුල සකස් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ කාලයක බමුණෙක් හිටියා පින්වතුනි. මේ බමුණට ලස්සන අදහසක් ඇති වුණා. ඒ අදහස තමයි මම කවදා හරි මැරුණට පස්සේ කිසිම කෙනෙක් වල නොදැමූ තැනක මගේ දේහය වල දාන්න ඕනේ කියලා. සේවකයන්ට අඬ ගහගෙන ගල්ලිනි උදළු අරගෙන දැන් කැලේ සොයාගෙන යනවා. කිසිම කෙනෙක් වල නොදැමූ තැනක් හොයාගෙන යනවා පින්වතුනි. මෙහෙම යනකොට විශාල ගහක් තිබුණා. මේ ගහ යට එක තැනක් සලකුණු කළා. මෙතන නම් කවදාක්වත් කිසිම කෙනෙක් මැරිලා වල්ලලා නැහැ කියලා. සලකුණු කළ සේවකයින්ට කියනවා මෙතන වලක් හාරන්න කියලා. සේවකයින්ට වල හාරනකොට බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දිවසින් දැකලා බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩම කරනවා. වැඩම කළා අහනවා බමුණේ කුමක්ද ඔබ ඔය කරන්න කියලා. එතකොට මේ බමුණ කියනවා භාග්‍යවතුන් වහන්සේ කිසිම කෙනෙක් වල නොදැමූ තැනක මගේ දේහය වල දාන්නයි මං යන්නේ. මෙතන කවදාක්වත් කිසිම කෙනෙක් වල දාලා නැහැ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුස්සති ඥානයේ සමවැදිලා දේශනා කරනවා බමුණ මේ තැන ඔබ 13000 වතාවක් අතීතේ මැරිලා වල දාපු තැනක් කියලා. 13000 වතාවක් මේ බමුණාම මෙතන අතීතේ මැරිලා වල දාලා තියෙනවා පින්වතුනි. බලන්න මිනි වලක් තුලින් බුදුරජාණන් වහන්සේ මතු කරලා ගත්ත සංසාර ගැඹුර. එනම් බලන්න ඔබ ඔය වාඩි වෙලා තියෙන මේ අඩි දෙකේ බිම් ප්‍රමාණය කියන්නේ මොකක්ද? ඔබ සංසාරේ දසදහස් වාරයක් මැරිලා වල දාපු තැනක් පින්වතුනි. නමුත් අපි එහෙම දකින්නවද? අපි එහෙම දකින්නේ නැහැ. මේක මගේ නිවස, මේක මගේ ගෙදර, මේක මගේ පන්සල, මේක මගේ ආරණ්‍ය කියලා තමයි අපි දකින්නේ. මේ ස්ථානයේ අපි මැරිලා දසදහස් වාරයක් වලදාපු තැනක් කියලා අපි දකින්නේ නැහැ පින්වතුනි. අතීතයේ බුදුරජාණන් වහන්සේලා, සාරිපුත්ත මහරහතන් වහන්සේලා, ඒ උතුම් සංඝ රත්නය
පන්සලක් ආරණ්‍යයක් මගේ කරගෙන ජීවත් වුණේ නෑ පිංගතුනි. ඇයි ඒගොල්ලෝ මගේ කරගෙන ජීවත් වුණේ නැත්තේ? ඒගොල්ලෝ දන්නවා මේ සෑම බිංගඟලක්ම මගේ සුසාන භූමියක් කියලා. සුසාන භූමියක් කවදාක්වත් ඒගොල්ලෝ මගේ කරන්න ගියේ නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. ඔබ රාත්‍රියට නිින්දට ගියාට පස්සේ නිදි ඇදේ නිදාගෙන මේ නිදි ඇද තියෙන ප්‍රමාණය මන් සංසාරේ දසදහස් වාරයක් මරලා වැළදැමූ සුසාන භූමියක් කියලා දකින්න. ඔබ පුටුවක වාඩි වෙලා විවේකීව ඉන්න අවස්ථාවක ඔබ නුවණින් දකින්න මේ බිම් කඩ මම සංසාරේ දසදහස් වාරයක් අතීතේ මැරිලා වලදාපු තැනක් කියලා දකින්න පිංගතුනි. ඒ දකින්න දැක්ම තුල කුමක්ද අපිට තුල වැඩෙන්නේ? සම්මා දිට්ඨියයි. ඒ දැක්ම අපි තුල නැත්තම් පිංගතුනි සම්මා දිට්ඨියේ දුර්වලභාවයක් එතන තියෙන්නේ. ඒ නිසා ඒ වගේම ඔබ කර්මය කර්මඵල විශ්වාසය ඇති කරගන්න. ඒ වගේම දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියන විශ්වාසය ඇති කරගන්න. ඒ වගේම පිංගතුනි අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියන විශ්වාසය ඇති කරගන්න. මෙන්න මේ විශ්වාසය අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න උතුම් සම්මා දිට්ඨිය අපි තුල ඇති කරනවා. ඒ උතුම් සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් අර මහත්තයා මතක් කළා වගේ අපි ලෝකේ කාවත් බොරුවෙන් රවට්ටන්න යන්නේ නැහැ. මොකද මේ උතුම් සම්මා දිට්ඨිය සකස් කරගත්ත කෙනා කර්මය කර්මඵල විශ්වාසය තුල ජීවත් වෙන කෙනෙක්. බොරු කිව්වොත් එහි විපාක තියෙනවා කියලා දැනගෙන ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා බොරුවෙන් ලෝකය මුදවන්න නම් සම්මා දිට්ඨිය තුල අපි ශක්තිමත් වෙන්න ඕනේ. කාලය අවසන් වෙනවා. ඒ නිසා ධර්ම දේශනාව මම මෙතකින් සමාප්ත කරනවා. ඒ නිසා කල්පනා කරන්න මම හිතනවා මේ අර්ලියගහ මන්දිරේ ඒ ගරු ජනාධිපතිතුමන් සංවිධානය කරන ඒ ධර්ම දේශනා මාලාවේ 125 වෙනි ධර්ම දේශනාව යද පැවැත්වෙන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්තිය උදෙසා සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ශක්තිමත් පාලකයෙක් ශක්තිමත් නායකයෙක් ශක්තිමත් රජ කෙනෙක්ගේ අවශ්‍යතාවය බුදුරජාණන් වහන්සේත් අනුමත කළා තියෙනවා පින්වතුනි. මට මතකයි පහුගිය මාස කීපය තුල ධර්ම දේශනා පවත්වද්දී විශාල ජනතාවක් ඒ ධර්ම දේශනා වලට සහභාගී වෙලා හිටියා. ඒ විශාල ජනතාව දකිද්දී මං හදවතින් පින් දුන්න එක චරිතයක් තිබ්බා. ඒ චරිතය තමයි මේ රටේ ජනාධිපතිතුමා. මොකද එතුමා නිසායි අපිට දහස් ගාණක් පිරිවරාගෙන නිදහසේ බණක් කියන්න පුළුවන් වාතාවරණයක් මේ රට තුල සකස් වුණේ. භික්ෂූන් හැටියට අපිට දේශපාලනයක් නැහැ. අපි දේශපාලනය ගැන මුකුත් දන්නෙත් නැහැ. නමුත් යමෙක් සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්තිය උදෙසා ආරක්ෂා උදෙසා කටයුතු කරනවා නම් එයාට ආශිර්වාද කරන්න කියන කාරණය බුදුරජාණන් වහන්සේ අනුමත කළා තියෙනවා. ඒ නිසා කල්පනා කරන්න මේ මොහොතේ මේ උතුම් ධර්ම දානමය පින්කම් බෙදා දීම තුලින් මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මම හිතනවා මේ මොහොතේ රූපවාහිනිය හරහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා ඇති. ඒ ශ්‍රවණය කළා වූ සෑම කෙනෙක් තුලින්ම රැස් වුණා වූ සෑම පිනක්ම මුලින්ම ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ටත් ඒ වගේම මේ ශිරන්ති රාජපක්ෂ ජනාධිපති ආර්යාවටත් ඒ වගේම කල්යාණ මිත්‍රභාවයෙන් සහසම්බන්ධ වෙන්නා වූ ඔබ සියලු දෙනාටමත් රූපවාහිනිය හරහා සද්ධර්මයේ ශ්‍රවණය කළා වූ සියලු නිරෝගී සුවපත්භාවයේ පිණිසත් දීර්ඝායුෂ පිණිසත් මේ ජීවිතයේදී මුතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් මේ පින හේතු වේවා කියලා සාදු කියන්න පිංගතුනි. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම ඒ ජනාධිපතිතුමන් එම පින්වත් ආර්යාව නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන මව් දෙමාපියන් ඇතුළු යම් ඥාති පිරිස් වේ නම් මේ සියලු දෙනාත් මේ අරලියගහ මන්දිරයේ අතීතයේ ජීවත් වෙලා මිය පරලොව ගිය ඒ අතීත නායක කාරකාදීන් පින් බලාපොරොත්තුව ජීවත් වෙනවා නම් ඒ සියලු දෙනාත් ඔබ අප නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන සියලු දෙනාත් තමන්ගේ දෑතින් කරගත්තා වූ පින්කමක් සේසිතා මේ පින දැක සතුටු වේවා අනුමෝදන්ව සතුටු වේවා කියලා මියගිය ඥාතීන් අරමුණු කරගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම්මේ ඥාතීනං හෝතු ගාතාව කියන්න.
ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයාද මේ ගම්බිම් සුරකින්නා වූ දෙවියෝද මේ පින් දැක සතුටු වේවා අනුමෝදන්ව සතුටු වේවා දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ පින්වත් ජනාධිපතිතුමන් ඇතුළු ඒ සියලු දෙනාමත් ඔබ සියලු දෙනාමත් නිදුක්ව නිරෝගීව ආරක්ෂා කෙරෙත්වා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්නේ තාව චාච අම්මේහි කියලා. දැන් අප්‍රමාණ සතුටට පත්වෙන්න මේ ආකාරයෙන් පින්කමක් සිද්ධ කරලා තමනුත් සතුටු වෙලා මියගේ ඥාතීනුත් සතුටුභාවයට පත් කරලා දෙවියනුත් සතුටුභාවයට පත් කරලා අප්‍රමාණ සැනසෙල්ලක් ලැබුවා කියලා සතුටු වෙන අතර මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී පරම ශාන්ත නිර්වාණ අවබෝධය උදෙසාම උත්තම පාරමී ධර්මයන් වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මාගේ ගුරුවරයන් වහන්සේ වන ඒ දොඩම්පාල චන්දසිරි මහානායක ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත්භාවය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු පිංගතුල්ලාට නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසේවා. තෙරුවන් සරණයි. මහරහතුන් වැඩිමග ඔස්සේ ලිපි පෙළ දෑට දායාද කරමින් ඒ ලිපි පෙළ ඔස්සේ පැහැදුණු අපේ සැදැහැවතුන්ට ධර්මදේශනා පවත්වමින් අපේ ජනතාව සැදැහැවතුන් දුකින් මුදවා ගැනීම පිණිස කටයුතු කරමින් සිටින ගෞරවාර්හ රාජගිරි ආර්ය ඥාන ස්වාමීන් වහන්සේට අතිගරු ජනාධිපතිතුමන් ඔබේ සාදුකාරය මැද්දේ පිරිකර පූජා කරන අවස්ථාව. සුපින්වත්නි, අද ඇසලපුර පසළොස්වක පොහෝ දින අරලියගහ මන්දිරයේ සිටගෙන අමාදම් සිසිලස ධර්ම දේශනාව 125 වන වතාවටයි ඔබ හමුවට පැමිණ වූයේ. ඒ සඳහා එක්ව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අද ධර්ම දේශනාව ශ්‍රවණය කළ බව අප මතක් කළ යුතුයි. ඒ සියලු දෙනාට උන්වහන්සේ දේශනා කළ ආකාරයට බුදුන් වහන්සේගේ ධර්මය ඔස්සේ යමින් යහපත් දැකීම සම්මා දිට්ඨිය ඇතුව නිවන සඳහා සුවය සඳහා ගමන් ආරම්භ කොට නිවී සැනීම ලබන්නට වාසනාව වේවා.